ඉහත රූපවල පරිදි සම බීකර පහක් ගෙන ඒවාට සම පරිමා පිළිවෙලින් වාතය ජලය පොල් තෙල් කළු තෙල් සහ තාර දමා එකම ප්‍රමාණයේ මන්ද වලින් මන්ත කරනු ලැබේ. එහිදී මන්ත කිරීම සඳහා යෙදිය යුතු බල ක්‍රමානුකූලව පිළිවෙලින් වැඩි වේ. එනම් වාතයට වඩා වැඩි බලයක් ජලයේදීද ජලයට වඩා වැඩි බලයක් පොල් තෙල් වලදීද පොල් තෙල් වලට වඩා වැඩි බලයක් කළු තෙල් වලදීද මේ සියල්ලටම වඩා වැඩි බලයක් තාරවලටද යෙදිය යුතු බවයි. එනම් මන්තයේ චලිතයට එරෙහිව බලයක් ද්‍රවයන් මගින් ඇතිවන බවයි. මෙය ද්‍රව ඝර්ෂණය හෙවත් දුෂ්‍රාවිතාව ලෙස හඳුන්වනු ලැබේ.
පැහැදිලි නේද? හරි. ඊළඟට ලියන්න මාතෘකාව අනාකූල ප්‍රවාහය. අනාකූල ප්‍රවාහය එතකොට අපිට ප්‍රවාහ වර්ග දෙකක් කතා කරනවා අපි මේ පාඩමේදී. එකක් තමයි අනාකූල ප්‍රවාහය, අනිත් එක තමයි ආකූල ප්‍රවාහය. අනාකූල ප්‍රවාහය එකක්, අනිත් එක තමයි අනාකූල ප්‍රවාහය. අනාකූල ප්‍රවාහය අපි හිතමු මෙහෙම එකක් සරලවම. අපි පාසලම උදාහරණයක් විදිහට ගත්තොත් පාසල ඇතුළේදී පාසල ඇරීමට මොහොතකට කලින් දරුවන් චත්තමානව ගාත කිව්වයින් පසුව පාසල ඇතුළේදී පිළිවෙලට එක්කෙනා පස්සේ එක්කෙනා ගමන් කරනවා. නිමල් පිටිපස්සේ කමල්, කමල් පිටිපස්සේ ප්‍රියලාල්, ප්‍රියලාල් පිටිපස්සේ ප්‍රේමසිරි, ප්‍රේමසිරි පිටිපස්සේ සුධර්මන්. ඒ විදියට ඒ ඇතුලේ ගියපු අය මෙයා පිටිපස්සේ මෙයා කවුද ගියේ කියලා හරියට කියන්න පුළුවන්. නමුත් ප්‍රධාන පාරට ආවයින් පස්සේ සමහරු විවිධ දිශාවලට ගමන් කරනවා. එතකොට අපිට කියන්න බෑ හරියටම නිමල් ගියේ කොහෙටද, ප්‍රියලාල් ගියේ කොහෙටද, සුධර්මන් ගියේ කොහෙටද, නිවැරදිවම අපිට හරියටම කියන්න බෑ. අන්නේ විදිය ප්‍රවාහ දෙකක් පිළිබඳව තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. එහෙනම් ද්‍රවවලත් එහෙමයි. අපි කරාමයක් හෙමින් ඇරියොත් බොහොම අපූර්වට ජලය ටික පහළට එනවා. අත තිබ්බොත් මැදදී වැඩියෙන් රිදෙනවා. අත තිබ්බොත් වතුර වැටෙන තැනින් මැදදී තමයි වැඩියෙන් රිදෙන්නේ. මේ කරාමය වේගෙන් ඇරියොත්, එහෙම නැත්නම් කරාමය හැකිතරම්ම උපරිමම ඇරියාම මේ එන වතුර ටික විවිධ දිශාවලට ගමන් කරනවා. එතකොට එයා යටින් අපි භාජනයක් තිබ්බොත් මුලින් අවස්ථාවේදී වතුර ටික ඔක්කොම එහෙම නැත්නම් ජලය ටික ඔක්කොම අපිට එකතු කරගන්න පුළුවන්. දෙවෙනි අවස්ථාවේදී මේ භාජනෙන් එළියටත් මේ ජලය විසික් වෙනවා. අන්න චලිත දෙක. එකක් හෙමින් ගන්න ද්‍රව ස්තර, අනිත් එක වේගයෙන් ගන්න ද්‍රව ස්තර. එතකොට සෙමින් ගලන ද්‍රව ස්තරයක් අපි කියනවා අනාකූල ප්‍රවාහයක් කියලා. සෙමින් ගලන ද්‍රව ස්තර අනාකූලයි. වේගයෙන් ගලන ද්‍රව ස්තර ආකූලයි. සෙමින් ගලන ද්‍රව ස්තර අනාකූලයි. අපි අනාකූල ප්‍රවාහයක් කියලා කියන්නේ ගලන ද්‍රවයක කිසියම් ස්ථානයකදී ද්‍රව අංශු වල ප්‍රවේගයේ විශාලත්වය දිශාව නියත නම් අපි ඒකට කියනවා අනාකූල ප්‍රවාහයක් කියලා. ගලන ද්‍රවයක කිසියම් ස්ථානයකදී ද්‍රව අංශු වල
ප්‍රවේගයේ විශාලත්වය දිශාව නියත නම් අපි ඒකට කියනවා අනාකූල ප්‍රවාහයක්. එහෙම නැත්නම් ස්ට්‍රීම් ලයින් එකක් කියලා. හැම නිතරම මෙතනට එන ද්‍රවාංශ වල ප්‍රවේගය තප්පරයට මීටර 20 නම් මෙතනට එන සෑම ද්‍රවාංශයකම ප්‍රවේගය තප්පරයට මීටර 20 වෙන්න ඕනේ. අන්න ඒ විදිහේව අනාකූල ප්‍රවාහ. ඒතර ආකූල ප්‍රවාහයක් කියලා කියනවා ගලන ද්‍රවයක කිසියම් ස්ථානයකදී ද්‍රවාංශ වල ප්‍රවේගයේ විශාලත්වය දිශාව එකිනෙකට වෙනස් නම් අපි ඒකට කියන ආකූල ප්‍රවාහයක් කියලා. ගලන ද්‍රවයක කිසියම් ස්ථානයකදී ද්‍රවාංශ වල ප්‍රවේගයේ විශාලත්වය දිශාව එකිනෙකට වෙනස් නම් ඒක ආකූල ප්‍රවාහයක්. වේගෙන් ගලන ද්‍රව ස්තර ආකූලයි. සෙමින් ගලන ද්‍රව ස්තර අනාකූලයි. එතකොට අපි නලයක් ඔස්සේ එහෙම නැත්නම් ගඟක අනාකූල චලිතය සැලකුවොත් අපිට එනවා නලයක අනාකූල ප්‍රවාහයක් ගත්තොත් මම කිව්වා මැදදි තමයි වැඩිම වේගයක් තියෙන්නේ. ඒක නිසා ඔන්න ඔය විදියට ඒකාකාරීව දෙපැත්තට ගිහිල්ලා මෙතන ස්පර්ශව තියෙනවා නිශ්චල විදියට තමයි අපි සලකන්නේ. ඔන්න ඔයක තමයි නලයක් ඔස්සේ අනාකූල චලිතයක සිදුවෙන ද්‍රවයක ආකාරය හැඩය. ගඟක් ගත්තොත් ගඟක ඉහළම ද්‍රව ස්තරවල තමයි වැඩිම වේගයක් තියෙන්නේ. ඉහළ මේ වගේ වැඩිම වේගයක් තියෙනවා. අනාකූල වුණා නම් ඔන්න ඔය විදියට ද්‍රව ස්තරවල පිහිටින්න ඕනේ. පිහිටීම තියෙන්න ඕනේ. වැඩිම ප්‍රවේගයක් තියෙන මතක තියාගන්න උඩම තියෙන ද්‍රවාංශ වල. උඩම තියෙන ද්‍රවාංශ වල තමයි වැඩිම ප්‍රවේගයක් තියෙන්නේ. මේ නලයක් තුල ද්‍රවයක අනාකූල චලිතය මේ නලයක් තුල මේ ගඟක ගලන ද්‍රවාංශ වල අනාකූල චලිතය මේ ගලන ගඟක ද්‍රවාංශ වල අනාකූල චලිතය උඩ තියෙන ද්‍රවාංශ වල වැඩිම වේගය. අපි වැරදිලාවත් මෙන්න මේ වගේ ලියා එහෙම නැත්නම් මේකම දැම්මොත් ගඟ ගලන්නේ මෙහෙට නම් ඉස්සරලාම මොකද වෙන්නේ? මේම හැරෙනවා. ඕම හැරිලා ගිහිල්ලා ওই විදිහට වෙලා යනවා. මේ ඉස්සරලාම උඩදී ද්‍රවාංශ වල ප්‍රවේගය වැඩි. එහෙම ඇවිල්ලා ওই විදිහට යනවා. වැඩිම ප්‍රවේගයක් තියෙන ජලාංශ වල. සමහරවිට ඔයාලට හිතෙන්න පුළුවන් මේකේ යටට යන්න තමයි ප්‍රවේගය වැඩි කියලා. යට තියෙන ඒවා නිශ්චලයි. යට තියෙන ද්‍රවාංශ නිශ්චලයි. මාළු හොඳින් පීන ඉන්න අපම අපූර්වට. උඩදී තමයි මාළුන්ට ප්‍රතිරෝධී බල හට ගන්න පීනන්න කියපුවාම. යටදී එහෙම ඒවා නැහැ. ඒක නිසා මොකක්ද අනාකූල චලිතය මොකක්ද ආකූල චලිතය කියලා හොඳින් තේරුම් ගන්න. හොඳයි. අපි ලියාගමු. අනාකූල ප්‍රවාහය අනාකූල ප්‍රවාහය ස්ට්‍රීම් ලයින් ගලන ද්‍රවයක කිසියම් ස්ථානයකදී ද්‍රවාංශ වල ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව නියත නම් එය අනාකූල ප්‍රවාහයකි.
උදාහරණ සෙමින් ගලන ද්‍රව ස්තර අනාකූල වේ. සෙමින් ගලන ද්‍රව ස්තර අනාකූල වේ. අපි කරාමයක් හෙමින් අරිනවා. කොහොම අපූර්වට වතුර ටික උඩින් ඉඳන් පාළට වැටේ. වේගෙන් ඇරියොත් හැම පැත්තටම යයි. දැන් ඔයාලා අඳ ගන්න නාලයක් තුල ද්‍රවයක අනාකූල චලිතය. නාලයක් තුල ද්‍රවයක අනාකූල චලිතය. ගඟක ගලන ද්‍රවාංශු වල අනාකූල චලිතය. උඩ තියෙන ද්‍රව අංශු වල වැඩිම ප්‍රවේගය තියෙන්නේ. මේකේ මැද තියෙන ද්‍රවාංශ වල තමයි වැඩිම වේගයක් තියෙන්නේ. මේ විදිහට තියෙන්න ඕන. මේ විදිහට තියෙන්න ඕන. බොහෝ විට ඔය ස්පර්ශ වෙලා යන ද්‍රවාංශ වල ප්‍රවේගය අපි ශුන්‍ය විදිහට සලකනවා. ඊළඟට ලියා ගන්න ආකුල චලිතය. ආකුල චලිතය. ආකුල චලිතය. ගලන ද්‍රවයක කිසියම් ස්ථානයකදී ද්‍රව අංශු වල ප්‍රවේගයේ විශාලත්වය හා දිශාව එකිනෙකට වෙනස් නම් එය ආකුල ප්‍රවාහයකි. උදාහරණ වේගයෙන් ගමන් කරන ද්‍රවාංශු වේගයෙන් ගමන් කරන ද්‍රවාංශු කරාමයක් උපරිමව වරිනවා. කරාමයක් උපරිමව විවෘත කරනවා. එතකොට
වේගවත් ද්‍රවාංශු තමයි යන්නේ. ඒක ආකුල චලිතයක්. ඇඳ ගන්න. මාතෘකාව නිව්ටන්ගේ දුෂ්‍රාවිතා පිළිබඳ සමීකරණය. නිව්ටන්ගේ දුෂ්‍රාවිතා පිළිබඳ සමීකරණය. නිව්ටන්ගේ දුෂ්‍රාවිතා පිළිබඳ සමීකරණය. නිව්ටන්ගේ දුෂ්‍රාවිතා පිළිබඳ සමීකරණය. මේ පාඩමේදී අපිට සමීකරණ 4ක් විතර තමයි හම්බෙන්නේ. ඉතින් පළවෙනි සමීකරණය තමයි මේ ලබා ගන්න යන්නේ. මේකට උදව් කරලා තියෙන්නේ නිව්ටන්. එයා කියනවා ඝන වස්තුන් ද්‍රවයන් තුලින් චලිත වෙනකොට ඒ ඝන වස්තුව මත ඇති වෙනවා මන්දන බල. අන්නේ මන්දන බලය පිළිබඳ සමීකරණයක් නිව්ටන් විසින් ලබා දීලා තියෙනවා. නිව්ටන්ගේ දුෂ්‍රාවිතා පිළිබඳ සමීකරණය. ඝන වස්තුන් ද්‍රව තුලින් චලිත වෙනකොට ඇතිවන මන්දන බලය සඳහා ප්‍රකාශනය. එයා කියන්නේ මෙච්චරයි. මොකද්ද? ඝන වස්තුව මේක ද්‍රවයක චලිත වෙනවා දැන්. ඒතර මේ ඝන වස්තුව මත හට ගන්නවා මේ තරලය නිසා බලය මේ ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ. එතකොට උඩ තියෙන ද්‍රවාංශ වල ප්‍රවේගය අපි හිතමුකෝ v1යි. මේ යට තියෙන ද්‍රවාංශ වල ප්‍රවේගය අපි හිතමුකෝ v2යි. මේ ද්‍රවාංශ දෙක අතර පරතරය අපි හිතමුකෝ d කියලා. උඩ තියෙන මේ ඝනකයේ උඩ තියෙන ද්‍රවාංශ වල ප්‍රවේගය v1යි. මම ඉස්සෙල්ලා ඇඳා ගංගක උඩ තියෙන ද්‍රවාංශ වල වැඩිම ප්‍රවේගයක් තියෙනවා. යට තියෙන ඒ වගේ අඩුයි. ඒකට ඒක තුල තමයි මේ ඝනකය එහෙම නැත්නම් ඝනකාභය චලිත වෙන්නේ. එතකොට මේකේ තියෙන්නේ උඩ තියෙන ඒ වගේ ප්‍රවේගය v1 යට තියෙන ඒ වගේ ප්‍රවේගය v2. මේ දෙක අතර පරතරය d. මේ දෙක අතර පරතරය d. එයා කියනවා අපි මෙන්න මේක මත ඇතිවන දුෂ්‍රාවී බලය එහෙම නැත්නම් මන්දන බලය F නම් මෙන්න මේ මන්දන බලය F වල අගය
අනුලෝමෝ සමානුපාතිකයිලු V1 ඍණ V2 බෙදීම D කියන ප්‍රවේග අනුක්‍රමණයට F1 ලෝමෝ සමානුපාතිකයි V1 ඍණ V2 බෙදීම D කියන ප්‍රවේග අනුක්‍රමණයට. දැන් ඔයාලට තේරෙන්න ඕන V1 ඍණ V2 බෙදීම D කියන්නේ ප්‍රවේග අනුක්‍රමණය. ඉතින් ඇතිවන මන්දන බල F නම් F1 ලෝම සමානුපාතික වුණා V1 ඍණ V2 බෙදීම D ට. ඒ වගේම මෙන්න මේ F1 ලෝමෝ සමානුපාතිකයි මේ ද්‍රව පෘෂ්ඨයේ ස්පර්ශ වෙලා තියෙන පොදු ශේෂ්ඨඵලය මේක. මේ එක්ක මේක මෙහෙම චලිත වෙනවා නම් පොදු ශේෂ්ඨඵලය මේ. මෙහෙම චලිත වෙනවා නම් පොදු ශේෂ්ඨඵලය මේ ටික මේ ටික. මෙහෙම චලිත වෙනවා නම් පොදු ශේෂ්ඨඵලය මේ ටික මේ ටික. පටල ගන්න එපා. පොදු ශේෂ්ඨඵලය කියන්නේ ඒකයි. අපිට භෞතික විද්‍යාවේදී අහුවෙන්නේ ශේෂ්ඨඵල වර්ග 3යි. මේ පාඩමේදීම විතරයි පොදු ශේෂ්ඨඵලයක් එන්නේ. දුස්සාවිතා පාඩමේදී විතර පොදු ශේෂ්ඨඵල එන්නේ. හරස්කර ශේෂ්ඨඵල තියෙනවා, පෘෂ්ඨික ශේෂ්ඨඵල තියෙනවා. තාපයේ පාඩමේදී පෘෂ්ඨික ශේෂ්ඨඵල අහුවෙනවා. හරස්කර ශේෂ්ඨඵලය ධාරා විද්‍යුත් පාඩමේදී අහුවෙනවා. චුම්බක ශේෂ්ඨ පාඩමේදී අහුවෙනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණයේදී. ඊට අමතරව තාපයේදීත් හරස්කර ශේෂ්ඨඵලය අහුවෙනවා. එතකොට මොකක්ද හදියටම දැනගන්න ශේෂ්ඨඵල වර්ග 3. හරස්කර ශේෂ්ඨඵලය, පොදු ශේෂ්ඨඵලය, පෘෂ්ඨික ශේෂ්ඨඵලය. මේකදී ඕන වෙන්නේ පොදු ශේෂ්ඨඵලය පොදු. ඒක ද්‍රව පෘෂ්ඨයේ මේක චලිත වෙනකොට මෙන්න මේව තමයි ස්පර්ශය. මේව තමයි පොදු. මේ පැත්තෝ මේ පැත්ත. ඔයාලට තියෙන්නේ පොදු ශේෂ්ඨඵල සමාන ඒවා. ඒතර නිව්ටන් කියනවා පොදු ශේෂ්ඨඵලය වැඩි වෙන්න ඇතිවන මන්දන බලය වැඩි කියලා. ඒක නිසා F1 ලෝමෝ සමානුපාතික වෙනවා A වලට. එච්චරයි. F1 ලෝමෝ සමානුපාතිකයි V1 ඍණ V2 බෙදීම D. F1 ලෝමෝ සමානුපාතිකයි 8. ඒතර මේ දෙක එකතු කරලා F අනුලෝමෝ සමානුපාතිකයි A වාරයක් V1 ඍණ V2 බෙදීම D. එක සහ දෙකෙන් මේක පළවෙනි එක මේක දෙවෙනි එක එක සහ දෙකෙන් අපට ලැබෙනවා F1 ලෝමෝ සමානුපාතිකයි A වාරයක් V1 ඍණ V2 බෙදීම D කියලා. මේ සමානුපාතික ලකුණ සමාන කරන්න අපි දානවා නියතයක් F සමානයි ඊටා A V1 ඍණ V2 බෙදීම D. ඕකට කියනවා අපි නිව්ටන්ගේ දුෂ්ටාවිතා පිළිබඳ සමීකරණය කියලා. F සමානයි ඊටා A V1 ඍණ V2 බෙදීම D මේ වෙලේම ඉගෙන ගන්න. F සමානයි ඊටා A V1 ඍණ V2 බෙදීම D. මේ ඊටා වල අගය ද්‍රව්‍ය සහ උෂ්ණත්වය මත රඳා පවතී. ඊටා වල අගය ද්‍රව්‍ය සහ උෂ්ණත්වය මත රඳා පවතී. උෂ්ණත්වය වැඩි කරන්න දුෂ්ටාවිතාව කියන එක එහෙම නැත්නම් ද්‍රව ඝර්ෂණය අඩු වෙනවා. තාර රත් කරාම බැරල් එකෙන් බැරල් එකකට මාරු කරත හැකි. රත් කරේ නැත්තම් මාරු කරන්න බෑ. එහෙනම් F සමානයි ඊටා A V1 ඍණ V2 බෙදීම D. ද්‍රවය මත රඳා පවතිනවා, උෂ්ණත්වය මත රඳා පවතිනවා, පීඩනය මත රඳා පවතින්නේ නැත. පීඩනය මත රඳා පවතින්නේ ද්‍රවය මත රඳා පවතිනවා, උෂ්ණත්වය මත රඳා පවතිනවා ඊටා. ඊටා වලට කියන්නේ දුෂ්ටාවිතා සංගුණකය කියලා. ඊටා මේක ඊටා නීටා නෙමෙයි ඊටා. නීටා නෙමෙයි ඊටා. දුෂ්ටාවිතා සංගුණකය ඊටා දුෂ්ටාවිතා සංගුණකය. එතකොට අපිට පුළුවනි දැන් ඊටා වල ඒකක ගන්න.
එහෙම නැත්නම් ඊට වල මාන ගන්න විභාග වලට අහලා තියෙනවා. එතකොට අපි දැන් මේක ඊට උක්ත කරමු. f සමානයි ඊටයේ v1 ඍණ v2 බෙදීම d. මම d වලින් මේ පැත්ත වැඩි කරනවා. එතකොට එනවා ඊට සමානයි මම එකපාරට ලියනවා fd බලය දුෂ්ටාවිතා බලය fd බෙදීම a වාරයක් v1 ඍණ v2 ඊට සමාන fd බෙදීම a වාරයක් v1 ඍණ v2. එතකොට f කියන්නේ නිව්ටන බලය එකක නිව්ටන දුෂ්ටාවි වුණත් බලයක්නේ. පෘෂ්ඨිකාගති බල, විද්‍යුත් චුම්බක බල. අනුක ආකර්ෂණ බල, සංශක්ති බල, ආශක්ති බල, විද්‍යුත් චුම්බක බල ඕන තරම් බල වර්ග තියෙන. ඒ වගේම මේකත් බලයක්. ඒ නිසා බලය එකක නිව්ටන d මීටර පරතරෙම ඉන්න මීටර වලින් බෙදීම a වර්ග මීටර පොදු ශේෂඵලයම ඉන්න වර්ග මීටර වලින් v1 ඍණ v2 ප්‍රවේග වෙනසම ඉන්නේ ප්‍රවේගය එකමයි ms ඍණ 1 බලය එකක නිව්ටන පරතරය එකක මීටර a වල එකක වර්ග මීටර ප්‍රවේග වෙනස එකක ms ඍණ 1 m අකුරට m අකුර සුළු වෙනවා m වර්ග උඩට ආපුවා m ඍණ 2 වෙනවා s ඍණ 1 උඩට ආපුවා s වෙනවා. ඒ නිසා ඔයාලට ලැබෙනවා nm ඍණ 2 s කියලා. n m ටෙම් සුළු වුණා nm ඍණ 2 s. nm ඍණ 2 කියන්නේ පැස්කල්. පැස්කල් තප්පර. අපි මේක පොයිස් කියලා හඳුන්වනවා POISC. nm ඍණ 2 s පැස්කල් තප්පර පොයිස්. ඒ වගේම අපිට මේකේ මාන හොයා ගන්න පුළුවන්. SI මූලික ඒකක වලින් ලිව්වයින් පස්සේ nm ඍණ 2 s පැස්කල් තප්පර පොයිස්. n කියන්නේ SI මූලික ඒකක වලින් ලිව්වොත් නිව්ටන් කියන්නේ kg ms ඍණ 2 මේක m ඍණ 2 වැඩි කිරීම s kg ms ඍණ 2 නිව්ටන m ඍණ 2 s මේක සුළු කරාම එනවා kg m ඍණ 2 ගුණ කරා m ඍණ 1 s ඍණ 2 s වලින් වැඩිවරාම s ඍණ 1. එතකොට ඒකම ලැබෙනවා kg m ඍණ 1 s ඍණ 1 කියලා SI මූලික ඒකක වලින්. එතන මේකෙන්ම මාන ලියත හැකි kg කියන්නේ ස්කන්ධයේ මානය, m ඍණ 1 කියන්නේ l ඍණ 1 කාලයේ මාන t ඍණ 1. ඒක නිසා දුෂ්ටාවිතා සංගුණකයේ මාන ml ඍණ 1 t ඍණ 1. අවුරුදු 3-4 පාස් පේපර්ස් වල තියෙනවා ප්‍රශ්න. ඒක කාලා තියෙනවා මාන ආලා තියෙනවා. එහෙනම් ඒකක nm ඍණ 2 s පැස්කල් තප්පර එහෙම නැත්නම් පොයිස් kg ms ඍණ 2 සුළුවා m ඍණ 2 ලිව්වා s ලිව්වා kg m ඍණ 1 s ඍණ 1 ml ඍණ 1 t ඍණ 1. එතකොට දුෂ්ටාවිතා සංගුණකයේ මාන ml ඍණ 1 t ඍණ 1. පැහැදිලිද දැන් හැමදෙනාටම මේ සමීකරණය මතක තියාගන්න. හොඳයි. දැන් අපි නිව්ටන්ගේ දුෂ්ටාවිතාව පිළිබඳ සමීකරණය ලියලා මේ රූපය අඳ ගන්න. f v1 v2 d